නමෝ තස්ස භගවත අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භන්තේ නාගසේන යස්ස ඥානං උප්පන්නං තස්ස පඤ්ඤා උප්පන්නාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500ක් පමණ ගිය තැන තමයි මුළු ඉන්දියාවම ධර්මද්වීපයක් බවට, ඒ වගේම ධර්මාලෝකයක් ලබා දෙමින් පහළ වී වදාළ නාගසේන මහරහතන් වහන්සේගේ උත්තරීතර ධර්ම විග්‍රහයෙහි අර්ථ විග්‍රහය නිසාම මිලිඳු රජ්ජුරුවන් වැනි නිතර නිතර ධර්මයේ ප්‍රශ්න සොයමින් සැකසාංකා සොයමින් ඒවා දුරු කරගන්න උත්සාහවත් වුන් රජවරුන්ට පුදුමාකාර අස්වැසිල්ලක් වුණා. එහෙමනම් එදා ඒ මිලිඳු රජ්ජුරුවන් සහ නාගසේන මහරහතන් වහන්සේ අතර ඇති වුණු ධර්ම සංවාදය තමයි ඒ මිලින්ද ප්‍රශ්නය කියන නමින් අද අපි භාවිතා කරන්නේ. මේ ග්‍රන්ථයේ තියෙන වටිනාකම තේරුම් අරන් වෙන්න පුළුවන්. චට්ට සංගායනා පවත් වූ ආචාර්යයන් වහන්සේලා, සංගීතීකාරක උතුමන් වහන්සේලා මේ මිලින්ද ප්‍රශ්නය පෙළ දේශනාවක් හා සමානව සලකනවා. ඒ කියන්නේ බුද්ධ වචනයටම අනුයාත වෙමින්, බුද්ධ වචනයටම අනුකූල වෙමින් තමයි නාගසේන මහරහතන් වහන්සේ මෙහිදී මිලිඳු රජ්ජුරුවන් අසන සියලුම ප්‍රශ්නයන්ට පිළිතුරු ලබා දෙන්නේ. එහෙමනම් අද අපට උපන්න ප්‍රශ්නය තමයි විශේෂයෙන්ම අසා සිටිනවා රජතුමා, භන්තේ නාගසේන ස්වාමීනි නාගසේනයන් වහන්සේ, යස්ස ඥානං උප්පන්නං යමෙකුට ඥානය උපන්නා නම් තස්ස පඤ්ඤා උප්පන්නාති ඒ පුද්ගලයාට ප්‍රඥාවත් උපන්නේද කියන ප්‍රශ්නය අසා සිටිනවා. එහෙමනම් මෙතන ඥානය සහ ප්‍රඥාව කියන වචන දෙක තමයි මෙතුමාට තියෙන ගැටලුව. දැන් බුදුරජාණන් වහන්සේ ඥානං උච්චති පඤ්ඤා ආදී වශයෙන් එක එක තැන්වල අට කතාවල විස්තර කර ඥානයම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ ඥානය කියලා කියන්නේ ඥා ධාතුව තාය සතියා සම්පයුත්තං ඥාන. ඒ කියන්නේ යම් තැනක සිහි නුවණින් යුක්ත වූ ස්වභාවයක් තියෙනවා නම් ඒක තමයි ඥානය. අපි දන්නවා ඥාන සංප්‍රයුක්ත සිත් ගැන කතා කරද්දී, නුවණ යෙදෙන සිත් විග්‍රහ කරද්දී ඒ ඥාන සංප්‍රයුක්ත කියන වචනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. දැන් ප්‍රඥාව කියලා කියන්නේ ඥා ධාතුවමයි, දැන ගැනීම. එතකොට මේ ඥානයත් ප්‍රඥාවත් කියන මේ වචන දෙක එකම අවස්ථාවක් විග්‍රහ කර දීමට සමර්ථ වන අර්ථයක්. දැන් අපි දන්නවා ඥානය ප්‍රඥාව කියන අර්ථය ගැන අපි සලකා බලනවා නම් පජාන නට්ඨේන පඤ්ඤා හාත්පසින් විවිධාකාරයෙන් ප්‍රකටව යම් අර්ථයක් දැනගන්නවා නම්, අර්ථයක් වටහා ගන්නවා නම් අන්න ඒ දේ තමයි ප්‍රඥාව. ඥානය කියන්නේ
ඒ දේවල් දැන ගැනීම වටහා ගැනීම කියන එක. ඒතර ඥාණයටම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සමහරක් තැන්වලදී ඥානංච පනමේ දස්සනං උදපාදි කියනවා. ඥානයේ නැමැති දර්ශනය මට පහළ වුණා. එතන කියන්නේ මාර්ග ඥාන දර්ශනය. සෝවාන් මාර්ගඥාන ආදී ඒ ලෝකෝත්තර මාර්ගඥාන අවදියට පවා අපි මේ ඥානීය කියන වචන කියනවා. එහෙනම් ඥානය සහ ප්‍රඥාව කියලා කියන්නේ එකම අවස්ථාවක් වෙන් කිරීමෙන් නැත්නම් එකම අවස්ථාවක් හඳුනා ගැනීමට උපකාරක වචන දෙකක්. හැබැයි මේ වචන දෙක අපි බලමු කොහොමද නාගසේන මහරහතන් වහන්සේ ගලපන්නේ කියලා. ඊට මත්තෙන් අපි තේරුම් කරගත යුතුයි දැන් පජානනට්ඨේන පඤ්ඤා කියලා කියන්නේ හාත්පසින්ම යමක් දැනගන්නා අර්ථයෙන් දැනගන්නා ලක්ෂණය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතන අපි දන්නවා අරමුණක් පැමිණෙනකොට ඒ අරමුණ හඳුනා ගැනීම, ඒ අරමුණ දැන ගැනීම, ඒ වගේම විශේෂයෙන් ප්‍රකට කොට දැන ගැනීම තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රඥාව කියලා. ඒක සාමාන්‍ය හඳුනා ගැනීමයි දැන ගැනීමයි කියන දෙයට වඩා ප්‍රඥා විවිධාකාරයෙන් විශිෂ්ටාකාරයෙන් ප්‍රකටව දැන ගැනීම විශේෂයි. දැන් බලන්න උදාහරණයක් විදිහට අපි ගන්නවා නම් අරමුණක් හඳුනා ගැනීමට අපි සමහරක් වෙලාවට සංඥාව කියලා කියනවා. ඒ වගේ අරමුණ දැන ගැනීම විඥානය කියලා කියනවා. ඒතර මේ අරමුණ හඳුනා ගැනීම අරමුණ දැන ගැනීම කියන කෘත්‍යයන්ට අදාළ වෙනත් පරමාර්ථ ධර්මයන් තිබෙනවා. දැන් සංඥාවෙන් කරන්නේ අරමුණ හඳුනා ගැනීම. විඥාණයෙන් කරන්නේ අරමුණ දැන ගැනීම. හැබැයි ප්‍රඥාව කියලා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. සාමාන්‍ය හැඳිනීමට සාමාන්‍ය දැන ගැනීමක් නෙමෙයි කියන්නේ. විශිෂ්ටාකාරයෙන් නිවැරදිව ප්‍රකටව ඒ දේ දැන ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසාම තමයි මේ ප්‍රඥාවට පජානන අර්ථයෙන් හාත්පසින්ම දැන ගැනීම අර්ථයෙන් අවබෝධාර්ථයෙන් මේ ප්‍රඥාව කියන්නේ. දැන් එහෙමත් නැත්නම් අපි දන්නවා යම් වෙලාවක සිතක් උපදිනවා සිතත් එක්ක සිතවිලි උපදිනවා. මේ සිතත් සිතවිලිත් මේ සියල්ලක්ම අනිත්‍ය ආදි වශයෙන් ਸਰව සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීම තමයි අපි කියන්නේ මේ ප්‍රඥාවේ ස්වභාවය. ඒ විතරක් නෙමෙයි යම් තැනකදී ප්‍රඥාව උපදිනවා නම් ප්‍රඥාව මෝහත් වෙනවා නම් මෝහ අන්ධකාරය අඳුරු අන්ධකාරය දුර වෙලා යනවා. මේක තමයි ප්‍රඥාවිතේ රසය. ඒ විතරක් නෙමෙයි මේ මෝහය ප්‍රහාණය වෙනවත් එක්කම ඇත්ත ඇති සැටියෙන් දකින්න හරි දේ හරි හැටියටත් වැරදි දේ වැරදි හැටියට දකින්න අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ දේ තමයි ඒ ප්‍රඥාව වැටහෙන හැටි. හැබැයි මේ ප්‍රඥාව කෙනෙකුට දියුණු කරගන්න නම් සමාධි පදට්ටහන මේ සමාධි චිත්ත ඒකාග්‍රතාවය තමයි ආසන්න කාරණාව. එහෙම හැම වෙලේම මතක තියාගන්නට ඕනේ යම් කිසි කෙනෙකුගේ సంతානියක ඥානයක් හෝ ප්‍රඥාවක් උපදිනවා නම් ඒ දේ උපදින්නේ නිකම්ම නිකන් නෙමෙයි. අඳුරු අන්ධකාරය එහෙමද අවිදු අඳුරු දුරු කරමින් ඒ වගේම අඳුර නැත්නම් මෝහය ප්‍රහාණය වී නිවැරදි ධර්මයේ ප්‍රකට කරමින් සමාධිය මුල් කරගෙන තමයි මේ ප්‍රඥාව හටගන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ප්‍රඥාව සම්බන්ධ කරගෙන තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුකූල වෙමින් නාගසේන මහරහතන් වහන්සේ මේ ධර්ම සභාවන මේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යනවා. දැන් පැහැදිලි වෙනවා එහෙනම් නාගසේනන් වහන්සේගෙන් විමසන්නේ යම් කෙනෙකුට ඥානෙ උපන්නනම් ඒ පුද්ගලයාට ප්‍රඥාවත් උපදිනවාද කියන ප්‍රශ්නේ. ඒ වෙලාවේ ආම මහරජතුමනි එසේය.
යස්ස ඥානං uppannං තස්ස පඤ්ඤා uppannං. යම් කිසි කෙනෙකුට ඥානයක් උපන්නනම් ඒ පුද්ගලයාටම ප්‍රඥාව උපදිනවා කියන එක නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු සපයන. මොකද හේතුව ඥානෙ යෙදෙන්නෙත් ප්‍රඥාව යෙදෙන්නෙත් එකම සිතක එකම කෘත්‍යයක්. ඒ කියන්නේ නම් පජානන අර්ථයෙන් මෝහය දුරු කිරීම අර්ථයෙන් තමයි මේ ඥානය ප්‍රඥාව කියලා කියන්නේ. නැවතත් අහනවා ස්වාමීනි යමක් ඥානය නම් ප්‍රඥාවත් එයාට දකින්න පුළුවන් ප්‍රඥාවත් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ යමක් ඥානය වෙනවන ඒම ප්‍රඥාව කියලා කියන්නත් පුළුවන්ද? ඔව් මහරජතුමනි එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ යමක් ප්‍රඥාව නම් එයම ඥානය කියලා කියන්න පුළුවන්. ස්වාමීනි එහෙමනම් යමෙකුට ඒ ඥානයම ඒ ප්‍රඥාවම උපන්නේ නම් කීම ගැන මොකක්ද? නැත්නම් ඒ කියමන ගැන කුමන කතාවක්ද? ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ඥානයම ප්‍රඥාව වශයෙන් උපදිනවා නම් ඒ කිමෙක්ද? එතකොට ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ඥානය තියෙනවා නම් ඒව ප්‍රඥාව වශයෙන් ප්‍රකට වෙනවා නම් අහන ප්‍රශ්නේ මෙන්න මේකයි. ඒ පුරුෂයා මුලාවකට පමිනෙනවද? නැත්නම් මුලා නොවීම වාසය කරනවාද කියන ප්‍රශ්නේ. අන්න බලන්න. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ඥානය තියෙනවා නම් ඊතර ප්‍රඥාවත් උපදිනවා නම් එතකොට එතන ඥානයේ තියෙන කෙනෙකුට ප්‍රඥාව උපදිනවා නම් මෙතන අහන්නේ එහෙනම් එයා දකින්න හැම දෙයකම මුලා වීමක් හෝ මුලා නොවීමක් තියෙනවද කියලා අහන්නේ ප්‍රශ්නේ. ඉතින් මෙන්න මෙතන අපි හිතන්න ඕන කාරණාවක්. මොකද මෙතනදී ගැළපීමක් තියෙනවා. නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙන්නේ මහරජ කිසියම් තැනක කිසියම් වෙලාවක මුලා වෙන්න පුළුවන්. හැබැයි කිසියම් තැනක මුලා නොවි ඉන්න පුළුවන්. එන ස්වාමීනි කවර තැනකද මුලා වෙන්නේ කවර තැනකද මුලා නොවි වාසය කරන්නේ? මෙන්න හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ඒ කියන්නේ ඥානයේ තියෙන තැනම ප්‍රඥාව උපදිනවා නම් එයා යමකට මුලා වීමක් හෝ මුලා නොවීමක් තියනවාද? එතකොට නාගසේන මහරහතන් පිළිතුරු දෙනවා ඇතැම් තැනක මුලා වෙන්න පුළුවන් ඇතැම් තැනක මුලා නොවෙන්න පුළුවන්. කෙසේද ස්වාමීනි? කවර වගේ තැනකද මුලා වෙන්නේ? කවර වගේ තැනකද මුලා නොවෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. අන්න ඒ වෙලාවේදී නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා අඤ්ඤාත පොබ්බේසුවා මහරජ සිප්පට්ඨහනේසු. මහරජතුමනි పూర్වයෙහි තමන් නොදන්නා ශිල්ප ස්ථානයකට තමන් නොදන්නා ශිල්ප ඉගෙන ගන්න ස්ථානයකට ගියොත් ශිල්පීය ඥානයක් හදාරන්නට ගියොත් අන්න එතනදී තමන් මේ ගැන දන්නේ නැහැ. ඒ වගේම අගත පුබ්බායවා දිසාය පෙර තමන් නොගිය දිසාවකට පාරක ගමකට ගමන් ගන්නට ගියොත් අසුත පුබ්බායවා තමන් විසින් පෙර ඇසල නැති නැත්නම් මේ කිසිම දවස් ශ්‍රවණය කරලා නැති ගැඹුරු ධර්මයක් නාම පඤ්ඤත්තිය එහෙමත් නැත්නම් මේ චිත්ත විභාගය ගැන චිත්ත චෛතසිකයන් ගැන ඒ වගේම සිතත් චෛතසිකත් යෙදෙන මේ ස්කන්ධ ගැන ආයතන ආදී මේ ගැඹුරු ධර්ම ගැන තමන්ට අවබෝධය ඒ වගේම මේ චිත්ත විභාග වේදන ආකාරය ගැන තමන් මීට පෙර දැනගෙන නැත්නම් ඒ තැන්වල මුලා වෙන්න පුළුවන්. අන්න බලන්න. එතකොට රජතුමාට කියන රජතුමනි මීට පෙර තමන් නොදන්නා ශිල්පයක් ඉගෙන ගන්න ගියොත් නොදන්නා දිශාවකට යන්න ගියොත් ඒ වගේ නොයසු ගැඹුරු ධර්මය ශ්‍රවණය කරන්න යනකොට තමන් මුලාවට පැමිණෙන්න පුළුවන්. එහෙමනම් ස්වාමීනි මොන වගේ තැනකදී නොමුලාව වාසය කරන්න පුළුවන්ද? අන්න පිළිතුරු දෙනවා මහරජ යම් කිසි කෙනෙක්
නියමාකාරයෙන් ප්‍රඥාව පිහිටුවාගෙන ප්‍රඥාවේ කෘත්‍යයක් වශයෙන් මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය කියා හෝ දුක්ඛ කියා හෝ අනාත්ම කියා හෝ හොඳට පරිකර්ම කරනවා නම් ඒ වගේම ගැඹුරෙන් නුවණ අවදි කරගන්නවා නම් අන්න එවැනි තැන්වල නොමුලාව වාසය කරනවා කියන එක පැහැදිලි කරා. එතකොට දැන් බලන්න අපි යම් වෙලාවකදී දකින හැම දෙයක්ම සංස්කාර වශයෙන් දැකලා අර දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති බුදුරජාණන් වහන්සේ දාරුචීරිය කියන මේ තවුස් පැවිද්දාට මහා මගදී දුන්න ධර්ම අවවාදේ යමක් දැක්කනම් දැක්ක කියලා විතරක් සිතන්න. යමක් ඇසුණා නම් ඇසුණා කියලා විතරක් හිතන්න. යමක් ආග්‍රහණය කරනවා නම් රස විඳිනවා නම් ස්පර්ශයක් වෙනවා නම් එය ආග්‍රහණයක් විතරයි, රසක් විතරයි, ස්පර්ශයක් විතරයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති යමක් සිතුවනම් සිතුව විතරයි. එතකොට ඒ තමන්ට පැමිණෙන අරමුණ කෙරෙහි යෝනිසෝ මනසිකාරය අවදි කරගෙන ඒ මොහොතේම ඒ අරමුණ අපි අනිත්‍ය ආදි වශයෙන් හිතනවා හැර ඒ අරමුණු තමන්ට අරගෙන ග්‍රහණය කර ගනිමින් ඒ තණ්හා දිට්ඨිමාන කියන මේ ප්‍රපංච ධර්මයන් වැඩෙන ආකාරයට හිත පිහිටුවන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට හිත යෝගාවචරය මොකද කරන්නේ? ඥානවන්ත යෝගාවචරය, ප්‍රඥාවන්ත යෝගාවචරය සෑම මොහොතකදීම තමන්ට යම් අරමුණු ලැබෙනවා නම් ඒ අරමුණු නිසා තමන් ඒ අරමුණක් වශයෙන් දැනගෙන ඒ මොහොතේම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රගුණ කරනවා. එතකොට අන්න ඒ කියන ධර්මයන් කෙරෙහි නැත්නම් ඒ අරමුණු කෙරෙහි සංස්කාරයන් කෙරෙහි කිසිම මුලාවකට පැමිණෙන්නේ නැහැ. එතකොට දැන් මෙතෙන්දී නාගසේන මහරහතන් වහන්සේ අසාරණ මෝහෝ පනස්ස භන්තේ කුහින් ගච්ඡති. ස්වාමී නාගසේන වහන්සේ ඒ පුද්ගලයාගේ මෝහය කොතනද ගියේ? කොහෙටද ගියේ? කියලා මේ රජතුමා අහන ප්‍රශ්නයක්. එතකොට මේ මෝහය කොහෙද ගියේ කියලා අහනවා. දැන් මෝහය කියලා කියන්නේ අන්ධකාරයනේ. ඒ වගේ මෝහය කියන්නේ අවිද්‍යාවනේ. එතකොට එහෙමනම් අපි දන්නවා යම් තැනක ප්‍රඥා ආලෝකය පහළ වෙනවා නම් අවිද්‍යා අන්ධකාරය දුරු වෙනවා. ඒ වගේ ප්‍රඥාලෝකයේ පහළ වෙනවා නම් ක්ලේශ අන්ධකාරය දුරු වෙනවා. ඥානාලෝකයේ පහළ වෙනවා නම් ඒ සියලුම අවිදු අඳුරු, කෙලෙස් අඳුරු, දුර්ගන්ධ සියල්ලක්ම විනාශ වෙලා යනවා. ඒ නිසා අහන්නේ මේ මෝහය ඒ වෙලාවේ කොහෙද ගියේ? එතකොට නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ මහරජ ඒ ඥානය උපන් මාත්‍රේම උපන් මොහොතේම මෝහය එතනම නිරුද්ධ වෙලා ගියා. දැන් අපි දන්නව නේද බුදුරජාණන් වහන්සේ විමුක්තිය ගැන කතා කරද්දී තදංග විමුක්ති, වික්ඛම්බන විමුක්ති ආදි වශයෙන් විමුක්තිතරම් පහක් කතා කරනවා. එතකොට තදංග විමුක්තිය කියලා කියන්නේ කුසල් සිතෙන් අකුසල් සිත යටපත් කිරීම. මම මේ කතා කරන සරල වචනේ. එතන යම් වෙලාවකදී අලෝභ චේතනා බලවත් වෙමින් කුසල් පහළ වෙනවා. ඒ කියන්නේ අලෝභ, අදෝස, සමෝහ මේ ත්‍රිවිධ චේතනාවන් බලවත් කරගෙන මූලිකත්වයේ කරන කුසල් පහළ වෙනවා. ඒ කුසලයේ ප්‍රතික්‍රියාව, කුසලයේ උගන්වන ප්‍රතික්‍රියාව තමයි යම් වෙලාවකදී අලෝභය බලවත් වෙන්නේ ලෝභය යටපත් කරගෙන. අදෝසය බලවත් වෙන්නේ ද්වේෂය යටපත් කරගෙන. අමෝහය බලවත් වෙන්නේ මෝහය බලවත් කරගෙන. දැන් අපි පොදු උදාහරණයක් ගමු. සාමාන්‍ය කෙනෙක් වොන්න දානයක් පූජා කරනවා. මේ දානයක් පූජා කරද්දී මේ දානමේ පුණ්‍ය ක්‍රියාව සමග ඒ යෝගාවචරයා හැම වෙලේම හිතනවා මේ දානමේ ඒ දානෙ දෙන පුද්ගල හිතන මේ දානෙ ගැන.
දැන් තමන් වෙනුවෙන් හරි හම්බ කරගත්ත ධනය තමන්ට ඒ තුල පිහිටි ලෝභය, ආසාව, තෘෂ්ණාව තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන්ගේ ඥාතීන් වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන්, තමන්ගේ බෙහෙත් හේත් ගැනීම වෙනුවෙන්, තමන්ගේ ප්‍රයෝජන වෙනුවෙන් තිබුණු ධනය තමන් අත්හැරලා පරිත්‍යාගයක් කිරීමේ චේතනා පහළ වෙනවා කියලා කියන්නේ ලෝභ යටපත් කරගෙන අලෝභ චේතන බලවත් වෙනවා. අලෝභ අධ්‍යාසය බලවත් වෙනවා. ඒ වගේම මේ ආහාරය පූජා කරන්නේ අහවල් ස්වාමින් වහන්සේලාට, මහා සංඝරත්නයට. අනේ මේ අපේ දාණය, අපේ පරිත්‍යාගයේ උන්වහන්සේලාට ඊට පහසුවෙන් මහානදම් පුරන්න උපකාර වේවා. අපේ මේ දාණය ස්වාමින් වහන්සේලාට විස නොවේවා, කටුක නොවේවා, අමිහිරි නොවේවා, ප්‍රණීත වේවා, උසස් වේවා. ඒ තුලින් ස්වාමින් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තව බොහෝ කාලයක් ප්‍රතිපත්ති පුරත්වා වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධ දක්වා ගමන් කරත් ඔය විදිහට අසීමිත මෛත්‍රිය මුල් කරගෙන මේ දානය සකස් කළ පූජා කරනකොට තමයි ඒ අදෝස චේතනාවේ බලය උපවත් වෙන්නේ. ඒ අදෝස චේතනාව බලවත් වෙනකොට ගැටීම, ද්වේෂය යටපත් වෙනවා. ඊළඟ හැම දෙයක්ම කල්පනා කරා නුවණින්. මොකද්ද නුවණ? අපි ස්වාමින් වහන්සේලාට යමක් පූජා කරනවා නම් මේ දේ කැපයි, මේ දේ අකපයි කියන අවබෝධය. ඒ වගේම Tamanට දැන් කුසල් කරා ඇති කියන මේ සෑහීමකටපත් නොවි මට මදි කියන අදහසින්ම ඒ කුසලේ පවත්වා ගැනීම. ඒක කුසලයක් අපි කරනකොට හැම වෙලේම මතක තියාගන්නට ඕනේ. තමන් ඒ කුසලය යම් ආකාරයකින් ආරම්භ කරා නම් ඒ ආරම්භ කරගත්ත කුසල ශක්තිය නිමාව දක්වා රැගෙන යන. අන්න ඒක තමයි ප්‍රඥාවත් එක්ක බලපාන උතුම් ගුණය. මොකද අර කුසලයේ ඇති වටිනාකම හොඳට දන්නවා නම් නුවණින් කල්පනා කරා නම් මේකේ ආනිසංස ගැන අවබෝධයෙන් හිතනකොට අමෝහය බලවත් වෙන්නේ. අන්න එතකොට පැහැදිලි වෙනවා අමෝහය කියන්නේ මෝහය දුරු වෙනවා ඥානෙ උපන් මාත්‍රේම කියලා ඔන්න පැහැදිලි කරා. ඒක නිසා අපි එහෙනම් ඒ හැම වෙලේම බුද්ධිමත්ව තීරණයක් ගන්නකොට අර ස්ථානෝචිත ප්‍රඥා භාවිතා කරද්දී දියුණුවේ දොරටුව එවැගේම පිරිහීමේ දොරටුව ගැන අවබෝධයෙන් වැඩ කරනකොට මේ ඥානය බලවත් වෙනවා. අන්න ඒ නිසා අපි ඥානය බලවත් වීම ගැන තමයි කතා කරන්නේ. එතකොට එහෙමනම් අහනවා මෝහය කොහෙද ගියේ කියලා අහනකොට කියන ඥාන උපන් මාත්‍රේම මෝහය එතනින් නිරුද්ධ වෙලා ගිය බව නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ වෙලාවේදී මේ රජතුමා කියන්නේ ස්වාමීන් එහෙනමට උපමාවකින් මේක පැහැදිලි කර දෙන්න. මහරජ යම් කිසි පුරුෂයෙක් අන්ධකාරයෙන් යුක්ත වූ ගෙයක් ඇතුළකට පහනක් දැල්වනවා. නැත්නම් පහනක් රැගෙන යනවා. ඒ අන්ධකාර මොකද වෙන්නේ? පහන් එළියෙන් ඒ අන්ධකාරය වම් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ඒ ආලෝකය පහළ වෙනවා. එහෙම තමයි මහරජ යම් වෙලාවකදී ඥානය උපන්නනම් ඒ උපන් මාත්‍රේම මෝහය දුර වෙලා යනවා. ඒ කියන්නේ ප්‍රඥා ලෝකය පහළ වෙනකොට අවිද්‍යා අන්ධකාරය, මෝහ අන්ධකාරය සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. ඊට පස්සේ අහනවා ස්වාමීනි ප්‍රඥාව එහෙනම් කොහෙද ගියේ? දැන් මොකද හේතුව දැන් ප්‍රඥාව දැන් මේ ප්‍රඥාවත් මොහොතේ කියන උපන් මොහොතේම දැන් මෝහය දුර වෙලා ගියා නම් නැවත මෝහයක් ආවොත් ප්‍රඥාවත් දුර වෙන්න පුළුවන්. ඒ නිසාම වෙන්න ධ්‍යානෙ ස්වාමීන් එහෙමනම් දැන් පැහැදිලි කර ඔබ වහන්සේ ඥානෙ උපන් මාත්‍රේම මෝහය නැති වෙලා යනවා. එහෙනම් ස්වාමීනි ප්‍රඥාව කොතැනදයි කොහොමද දැනගන්නේ? ප්‍රඥාව කොහෙටද ගියේ? කොතැනද කියලා කොහොමද කියන්නේ? ඊට පස්සේ කියන මහරජා එහෙනම් මේ ප්‍රඥාව ගත්තාම ස්වකීය කෘත්‍යෙම යෙදිලා එහිම නිරුද්ධ වෙනවා. අන්න බලන්න. එතකොට ප්‍රඥාවටත් අදාළ කෘත්‍යයක් තියෙනවානේ. ඒ ප්‍රඥාව ස්වකීය කෘත්‍යයේ යෙදිලා එතෙන්දීම අතුරුදහන් වෙනවා. නැති වෙලා යනවා. එතකොට මේක කොහොමද සිද්ධ වෙන්නේ? එහෙමනම් යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් සියලු සංස්කාරයන් අනිත්‍ය කියලා හරි දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හොඳට මෙනෙහි කරනවා. ඒ
විදර්ශනා භාවනා කටයුත්තේහි නුවණින් යෙදෙන්න ඒ නුවණ මුවහත් වෙනවා. එතකොට ඒ කටයුත්ත නැත්නම් ඒ විදර්ශනා භාවනාව ඒ ප්‍රතිපත්තිය නතර කරන වෙලාවට මොකද වෙන්නේ කියන්නේ. එතකොට ඒ කටයුත්ත නිරුද්ධ නොවන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ස්වකීය කෘත්‍යයේ යෙදෙනකොට මේ ප්‍රඥාව නිරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ රජතුම අහන්නේ ස්වාමීනි නාගසේන වහන්සේ ප්‍රඥාව ස්වකීය කෘත්‍යම කෘත්‍ය කොට එහිම නිරුද්ධ වෙනවාද කියන ප්‍රශ්නේ. අන්න එතකොට නාගසේන මහරහතන් පිළිතුරු දෙනවා යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් අනිත්‍ය ආදි වශයෙන් හොඳට මේ ත්‍රිලක්ෂණය පුරුදු කරා නම් පුරුදු කරාම ඒ කෘත්‍ය නිරුද්ධ නොවෙනවා මේ කියලා කියනවා. ඒකේ තේරුම එහෙනම් මොකද්ද? ප්‍රඥාව නිරුද්ධ වෙලාගෙත් ගත්ත අවබෝධය නිරුද්ධ වෙන්නේ නැහැ. දැන් මොකද හේතුව? විදර්ශනා භාවනාවේ යෙදෙන කෙනෙකුට ඒ ඥාන කෘත්‍යයේදී හොඳට විසඳව සුවිසඳව ඥානෙ බලවත් වෙලා තිබෙනවා. හැබැයි ඒ විදර්ශනා භාවනාවෙන් අපි නැගිටලා බැහැරලා ඉන්න වෙලාවේදීත් විදර්ශනා ඥානෙ නොතිබුණාට ඒ විදර්ශනා ඥානෙන් ගත්ත අත්දැකීම ඒ විදර්ශනා ඥානෙන් ගත්ත අවබෝධය කවදාවත් ඒක මැකෙන්නේ නැහැ. ඒක එහෙම්ම පිහිටනවා. එතකොට මෙන්න මේ කාරණාවට උපමාවක් පැහැදිලි කර දෙන්න කියනකොට රජතුමාට පිළිතුරක් නැත්නම් උපමාවක් ලබා දෙනවා නාගසේන මහරහතන් වහන්සේ. සරල උපමාවක් මේක. යම් කිසි කෙනෙක් නැත්නම් යම් කිසි මිනිසෙක් රාත්‍රී කාලේ ලියුමක් ලියන්න කැමති වෙනවා. එසේ කැමති වෙලා ලිපි ලියන කෙනාව ගෙන්නලා පහනක් දැල්වලා ඒ දැල්වෙන පහන් ආලෝකයෙන් ලියුමක් ලියනවා. ඒක ලියමින් ඉන්නකොට මොකද වෙන්නේ? ලියුම ලියනවා. එතකොට ලියුවට පස්සේ මේ පහන අපි නිවලා දානවා. හැබැයි පහන නිවලා දැම්මට ඒ ලියපු ලියුම ලේඛනය විනාශ වෙනවාද? විනාශ වෙන්නේ නැහැ. මහරජ ඒ වගේම තමයි ප්‍රඥාව ඒ ස්වකීය කෘත්‍යෙහි යෙදිලා ඒ නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත මේ අනිත්‍ය ධර්මය, දුක්ඛ ධර්මය, අනාත්ම ධර්මය මේ අවබෝධය කිසිම වෙලාවක නිරුද්ධ වෙලා යන්නේ නැහැ. බොහොම ලස්සනයිනේ. ඒ කියන්නේ එතකොට අපි එළියක් භාවිතා කරගෙන යමක් කරනවා අවසානයේ එළිය නැති වුණාට කළ දේ තවමත් තියෙනවා. ඒ දේ ඒක විනාශුනේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනි අපි නුවණින් යමක් කරනකොට ඒ කරන වෙලාවේ නුවණ බොහෝම බලවත් වෙලා තිබෙන කෘත්‍ය යෙදෙනවා. හැබැයි ඒ නුවණින් බැහැර වෙලා හිටියත් අපි ඒ ගත්ත අවබෝධය හැමදාම තමන්ට මේ සසර ගමන සුවපත් කරගන්න පිහිටක් වෙනවා. තම තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න පිහිටක් වෙනවා, උපකාරයක් වෙනවා. එතකොට එහෙම පැහැදිලි නේද අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවම නාගසේන මහරහතන් වහන්සේ මේ ප්‍රඥාව ආදී සීල කෘත්‍යයන්හි ඒ උතුම් අවබෝධය අපට ලබා දෙන හැටි. ඊළඟට බලන්න පින්වතුනි මෙතනදී තවත් කාරණාවක් තිබෙනවා කියන්නේ. දැන් එතකොට මෙන්න මේ උපමාවත් එක්ක ගලපනවා. නැත්නම් මේ උපමාව එක ගලපනකොට ඉතින් මේ ගැන අවබෝධයක් එන්නත් ඇති. කොහොම නමුත් වැඩි අවබෝධයක් නැති නිසා මිනුදු රජුරෝ නැවත තවත් උපමාවක් පැහැදිලි කරන්න කියලා කියනවා. උපමාවක් ලබා දෙනවා නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු වුණ මහරජතුමනි යම් කිසි කෙනෙක් පුරත්තිම ජනපදේ යම් කිසි ජනපදයක හිතන්නකෝ යම් කිසි ජනපදයක මිනිස්සයෝ ඇවිලගත් ගින්නකට
ගින්නක් නිවන්නට ගයක් ගානේ පැන් කල පස බැගින් තියලා තියෙනවා. දැන් හොඳම උදාහරණයක් අදත් වර්තමානයේ අපි දැන් ඔය විශාල ගෙවල් සකස් කරනකොට ආයතන ගොඩනැගිලි සකස් කරනකොට හදිසි අවස්ථාවකදී ගින්නක් හටගත්තොත් ඒට ප්‍රතිකර්ම අපි සකස් කරලා තියෙනවානේ. අන්න ඒ වගේ අතීතෙත් උපමාවක් තිබෙන්නේ ගින්නක් ඇවිලුනොත් ඒ ගින්න නිවා ගැනීමට ගයක් ගානේ පැන් කල පහ බැගින් තියලා තියෙනවා. එද යම් වෙලාවකදී ගයක් ගිනි ගත්තොත් ඒ ගේ ළඟ තියෙන පැන් කල පහ භාවිතා කරලා ඒ ගින්න නිවා ගන්න පුළුවන්. ඉක්මනින් නිවා ගන්නවා. හොඳයි මහරජ එසේ ගින්න නිවා ගත්තට පස්සේ නැවත ඒ පැන් ගෙනවොත් ඒ පැන් කල වලින් යම් කෘත්‍යයක් කරනවා නම් එවැනි හිතක් මිනිස්යන්ට පහළ වෙයිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් අපි ගත්තාම දැන් ඒ පැන් කල වලින් ඒ කෘත්‍ය අවසන් කරා ගින්න නිවුණා. නැවත ඒ කල වලින් පැන් ගෙනලා ඒ මොහොතේ ඒ දේ කරන්න ඕනේ සිතක් පහළ වෙනවද? පහළ වෙන්නේ නැහැ. ඇයි? ඒ පැන් කල වලින් කළ යුතු කෘත්‍ය එතනදී කරලා අවසන් වුණා. අන්න ඒ වගේ මහරජ පැන් කල පස වගේ තමයි අපේ సంతාන තුළ උපදින ඉන්ද්‍රිය ධර්ම පහ. සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය. මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ යම් කිසි මිනිසෙක් තුළ යෝගාවචරයෙක් තුළ ඊතා හොඳින් පිහිටා තියෙනවා නම් එසේ පවත්වාගෙන ඉන්නේ ඇයි? මෝහත් කරගත්ත ආයුධ පහක් වගේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ බලවත් කියලා කියන්නේ ඇවිලා ගත්ත ගින්නක් නිවා ගන්නට පැන් කල පහ උදව් කරා වගේ අපේ సంతාන තුල දෙවි පිච්චි මතුවන රාග ද්වේෂ මෝහ ආදී මේ ගිනි සියල්ලක් නිවා ගැනීමට ඔය කියන ක්ලේශ ගින්න නිවා ගැනීමට පංචේන්ද්‍රිය ධර්මයන් පුදුමාකාර උපකාර වෙනවා. එතකොට දැන් ඒ මොහොතට උපදින පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ක්ලේශයන් නිවා දමනවා. ක්ලේශයන් නැවත මතු නොවන මත්තමට යටපත් කරනවා. මහරජ එපරිද්දෙන්ම මේ ප්‍රඥාව සුවකීය කෘත්‍යම යෙදিলা නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඒ ප්‍රඥාවෙන් දැනගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ අවබෝධය කිසිම වෙලාවක නිරුද්ධ වෙලා යන්නේ නැහැ. අන්න බලන්න එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි යම් වෙලාවකදී අපට නැగి එන සතුරා පරාජය කරන්නට කෙලෙස් ගිනි නිවා ගැනීමට මේ ඉන්ද්‍රිය ධර්මයන් කොච්චර උපකාර වෙනවද? දැන් අපි දන්නවා අපේ సంతාන තුල නැගෙන කෙලෙස් ධර්ම තියෙනවා. ඒ කෙලෙස් අතර රාග ගින්න, ద్వේෂ ගින්න, මෝහ ගින්න ආදී ගිනි. මේ ගින්නයන්ගෙන් අපි හැම වෙලෙම දැවි වාසය කරන්න. පිච්චි වාසය කරන්න. ඒ දැවෙන ගින්නට සිසිල් වතුර පොදක් යොදමින් ඒ ගින්න නිවා ගන්නා වගේ ඒ අපේ సంతාන දවන කෙලෙස් ගිනි නිවා ගැනීමට කුසල ධර්මයන් අවශ්‍ය වෙනවා. එහෙමනම් මෙතනදී වැදගත්ම දේ තමයි ඉන්ද්‍රිය ධර්ම පහ. ඒ අශ්‍රද්ධාව යටපත් කරන ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඒ වගේම කුසීතකම කම්මැලිකම යටපත් කරනවා වීර්ය ඉන්ද්‍රිය. අසිහිය මුලාව යටපත් කරනවා සතියෙන්. ඒ වගේම චිත්ත වික්ෂේප භාවය යටපත් කරනවා සමාධියෙන්. ඒ වගේම සත්‍ය වසන් කිරීමේ මෝහය යටපත් කරන ප්‍රඥාවෙන්. මේ ඉන්ද්‍රිය ධර්ම පහ අපේ ළඟ වැඩෙන්න නම් ප්‍රධාන වශයෙන් අපි ඒ කෙලෙස් ගිනි නිවා ගන්නට නම් ප්‍රධාන වශයෙන් අපි ගුණ ධර්ම පුරුදු කරන්න ඕනේ. දැන් අපි දන්නවා මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වීමට නම්
මේ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ පුද්ගලයන්ගේ ආශ්‍රයත් ඒ වගේම ශ්‍රද්ධාවෙන් බැහැර වෙලා ගිය පුද්ගලයන් ඇසුරෙන් ඈත් වෙලා ප්‍රසාදයේ උපදින ශ්‍රද්ධාව මතු කරවන බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී ඒ අනුස්සති කර්මස්ථාන වැනි ඒ ශ්‍රද්ධාව උපදවන සූත්‍ර දේශනාවන් නිතර නිතර අපි ප්‍රතිවේක්ෂා කරනවා නම්, මෙනෙහි කරනවා නම් ඒ තුලින් අපට මේ ශ්‍රද්ධාව බලවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට වීර්ය දුබල නම් ඒ වීර්ය වඩන උතුමන් වහන්සේලාගේ ඇසුරත් එක්ක වීර්යයෙන් බැහැර වෙලා කටයුතු කරන පුද්ගලයන්ගේ ඈත්වීමත් එක්ක තමන්ට පුළුවන් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හැම වෙලෙම අදිෂ්ඨාන කරගන්න. නූපන්නා වූ අකුසලයන් නූපදවා ගැනීමේ අදිෂ්ඨානය. ඉපදී තියෙන මේ අකුසල ක්ලේශයන් ප්‍රහාණය කර ගැනීමේ අදිෂ්ඨානය. නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීමේ අදිෂ්ඨානය. ඉපදී තියෙන මේ කුසල ධර්මයන් තව තව බලවත් කර ගැනීමේ පිරිහෙන්න නොදී ආරක්ෂා කර ගැනීම අදිෂ්ඨානයි. මෙන්න මේ අදිෂ්ඨාන පූර්වාංගමව සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වෙනුවෙන් හිත යොමු කර ගන්නවා නම් අන්නේ මොහොතේදී තමයි අපට වීර්ය වැඩෙන්නේ. දැන් සතියත් එහෙමයි. තමන් හැම වෙලේම සිහියෙන් යුක්ත වීමට අවශ්‍ය නම් සිහිය වඩන පුද්ගලයන්ගේ ඇසුරත් සිහියෙන් ඈත් වී සිටින පුද්ගලයන්ගෙන් බැහැරවීමත් නිතර නිතර සතිපට්ඨාන ධර්මයන් තුළ හිත පිහිටුවා ගැනීම. අපි දන්නවා තමන්ගේ කය ගැන සිහි පිහිටුවා ගන්නවා. කය ඇසුරු කරගත්ත භාවනා කර්මස්ථාන තියෙනවනේ. දැන් ආනාපාන සති භාවනාව, ඉරියාපත භාවනාව, ඒ වගේම තමයි සම්පජඤ්ඤ භාවනාව, සියුම් ආකාරයෙන් තමන්ගේ කායික සහ මානසික ක්‍රියාවන් ගැන අවධානයෙන් සිටීම. ඒ වගේම මේ ශරීරය සකස් වෙලා තිබෙන දෙතිස් කුණපයන් ගැන මෙනෙහි කිරීම. ඒ වගේම දැන් මේ කය සකස් වෙලා තියෙන පරමාර්ථ රූප පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ ධාතු හතර සමග ධාතු මනසිකාර භාවනා යෙදීම. ඒ වගේම මෘත ශරීරයක් අරමුණු කරගෙන ඒ මෘත ශරීරයේ සිද්ධ වන වෙනස් වීමේ සිද්ධාන්තය තමන්ගේ සවිඥානික කයටත් කවදා හෝ සිද්ධ වෙන්න පුළුවන් කියලා ගලපා බැලීමේ නවසීවතික භාවනාව. එතකොට මෙන්න මේ කියන කායානුපස්සනාව, තමන්ට දැනෙන මේ වේදනාව, වේදනානුපස්සනාව. ඒ උපදින චිත්ත පරම්පරා ගැන අවධානයෙන් සිට චිත්තානුපස්සනාව. ඒ වගේම තමයි උපදින මේ නීවරණ, ඒ වගේම ස්කන්ධ ආයතන, බොජ්ජංග ධර්ම ආදී හැම දෙයක් ගැනම අවධානයෙන් සිටීමේ ධම්මානුපස්සනාව. එහෙමත් නැත්නම් අපි කියනවා කායානුපස්සනාවෙන් රූපස්කන්ධ, වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධ, චිත්තානුපස්සනාවෙන් විඥානස්කන්ධ, ධම්මානුපස්සනාවෙන් සංඥා සංකාරස්කන්ධ කියන මේ ස්කන්ධ ධර්මයන් කෙරෙහි දක්වන අවබෝධය තමයි සතිය දියුණු කර ගැනීමේ හොඳම ක්‍රමය. ඊළඟට පැහැදිලි කරගන්නවා නම් සමාධිය. නැවතත් අපි සමාධිය දියුණු කරගන්නකොට තමන් සමාධියට කැමති නිසා සමාධිය වඩන උතුමන් වහන්සේලාගේ ඇසුර වැඩි කරගෙන සමාධියට අකමැති අය ඇසුරෙන් ඈත් කරලා හැම වෙලේම මේ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා එවම විමෝක්ෂ භාවනා ක්‍රම ගැන මෙනෙහි කරමින් ඒ වෙනුවෙන් හිත යොමු කර ගැනීමෙන් පුළුවන් සමාධිය දියුණු කරගන්න. ඒ වගේම ප්‍රඥාවත් එහෙමයි. තමන් හැම වෙලේම ඥානවන්ත වෙමින් තමන්ට වඩා උසස් ප්‍රඥාවක් ඇති උතුමන් වහන්සේලාගේ ඇසුරත් ප්‍රඥාවෙන් බැහැර වූ පුද්ගලයන්ගෙන් ඈත් වීමත් එක්ක ගැඹුරු ඥානයන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාන ප්‍රතිමන්විත අසීමිත ඥාන සාගරය, ණය සාගරය කෙරෙහි අපේ නුවණ විහිදුවා ගන්නවා නම්, නුවණ පිහිටුවා ගන්නවා නම් අන්න ඒ තුලින් පුළුවන් අපට
මේ ප්‍රඥාව නැත්නම් පඤ්ඤා ඉන්ද්‍රිය දිනු කරගන්න. එතකොට මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් ටික හරියට යම් సంతානයක වැඩෙනවා නම් ඒ වැඩෙන මොහොතක් පාසාම මේ කියන මෝහාන්ධකාරය මෝහය දුර වෙලා යනවා. මෝහය දුරු වීමත් එක්කම මොකද වෙන්නේ? හැබැයි ඒ ඉන්ද්‍රිය ධර්මයන් යෙදිලා යම් කෘත්‍යයක යෙදුණා නම් ඒ අවබෝධය අපිට නොනැසී පවතිනවා. තවත් උපමාවක් ඉල්ලනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් පිළිතුරු සපයනවා. මහරජ යම්කිසි වෛද්‍ය කෙනෙක් මුල් වර්ග 5ක් එකතු කරලා බෙහෙතක් අඹරලා ගිලංකමක් ඇති කෙනෙකුට දෙනවා. එහෙත් ඒ අඹරාගත බෙහෙත් බලයෙන්ම ඒ ගිලන් පුද්ගලයාගේ ලෙඩේ සුව වෙනවා. එතකොට මොකද වෙන්නේ? පැමිණි දෝෂය යම් වාතයේ කිපීමෙන්, පිත කිපීමෙන්, තුන්දොස් කිපීමෙන් යම් කිසි රෝගයක් හටගත්තා නම් ඒ රෝගය සමනය වෙනවා අර මුල් වර්ග 5ක් එකට එකතු කර සකස් කරගත්ත බෙහෙත් ඖෂධ පානය කිරීමෙන්. එතකොට එහෙමනම් මහරජ ඒ බෙහෙත පානය කරලා ලෙඩේ සෝනාට පස්සේ නැවත ඒ බෙහෙත් පහෙන් ඖෂධයක් කරවා දීම ගැන හිතක් වෛද්‍යවරයාට පහළ වෙනවද? නැත ස්වාමීන්, පහළ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ මුල් පහෙන් කළ යුතු කෘත්‍ය කළවසන් වුණා. මහරජ ඒ වගේ තමයි අර මුල් පසකින් සකස් කරගත්ත බෙහෙතක් වගේ මේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම පහ අපි තේරුම් අරගන්න. මේ ඉන්ද්‍රිය ධර්ම පහ එකට යෙදිලා ඒ යෝගාවචර సంతානයකදී නැගිටින මේ දුක්ඛයන් අපි දන්නවා ව්‍යාධි දුක, මේ ක්ලේශ දුක, ජාති ජරා දුක් මේ සියල්ලක්ම සංසිඳවා ගන්නට උපකාර වෙනවා. එතකොට මේ සියල්ලක් සංසිඳවා ගන්න උපකාර වන්නේ කවුද? මේ ඉන්ද්‍රිය ධර්ම පහ. එහෙමනම් අර පංචමූල බෙහෙතින් ගිලනා නිරෝගී භාවයට පත් වුණා වගේ, රෝගේ නැසුණා වගේ, ඒ ගිලනා නිරෝගී වුණා වගේ ඉන්ද්‍රිය ධර්ම පහ තුලින් ඇති කරගත්ත කුසල් බලයෙන් මේ ක්ලේශයෝ වහා නැසලා යනවා. ක්ලේශය නැවත නූපදින මට්ටමට පත් වෙනවා. මහරජ ඒ ආකාරයෙන් තේරුම් ගන්නට ප්‍රඥාව ස්වකීය කෘත්‍යෙම යෙදিলা නිරුද්ධ වෙලා ගියත් ඒ ප්‍රඥාවෙන් ඇති කරගත්ත අවබෝධය නොනැසීම පවතිනවා කියන එක. එතකොට දැන් බලන්න අපට මේ ආකාරයේ අවබෝධයක් පැමිණෙන්න පුළුවන් නේ. දැන් එතකොට අර ගිලන් උණු අවස්ථාවක පංච බේසජ්ජයක් සකස් කරලා ඒලෙදේ සුව කළා වගේ උපදින මේ ක්ලේශයන් සෝදා හරින්නට උපකාර වන්නේ කුසලයේ. දැන් බලන්න පින්වතුනි, මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ කායික නිරෝගීකම සහ මානසික නිරෝගීකම දෙකක් තියෙනවානේ. දැන් කායික රෝගයක් හටගත්තොත් එය සංසිඳවා ගන්න ඕන තරම් ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒ මානසික රෝගය, ක්ලේශ රෝගය සංසිඳවා ගැනීමට නම් අනිවාර්යෙන් අපි කුසල ධර්මයන්ම වැඩි යුතුයි. ඒ නිසාම තමයි ධර්මයේ නැමැති ඖෂධයේ පානය කිරීමෙන් ඒ ක්ලේශ ගින්න සුවපත් කරගන්න, ක්ලේශ රෝගය, ක්ලේශ ව්‍යාධිය නිරෝගීමත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. දවසක් පින්වතුනි, නකුල පියතුමා බොහෝ කාලයක් ලෙඩ වෙලා ඒ දේ සෝවුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වෙලාවේ කලාතුරකින් බොහෝ දවසකින් පැමිණි බව අසා සිටිනකොට මේ නකුල පියතුමා කියන ස්වාමීන්ම හොඳටම ගිලන් වෙලා හිටියේ. ඒ නකුල මාතාව මගේ හිත හැදුවා. ඒ නිසාම තමයි මම අද නිරෝගී වුණේ. ඒ වෙලාවේ බුදුරජාණන් සෝදාරන්නේ නකුල පියතුමනි, මේ කය කියලා කියන වහා කැඩෙන දෙයක්, බිඳෙන දෙයක්. හරියට බිත්තරයක් බිම වැටුනොත් ඒ බිත්තර කටුවෙන් සිවියෙන් බිඳීම නිසා ඉක්මනින් විනාශ වෙනවා. ඒ වගේ තමයි මේ කයත්, මේ සිවිය බොහොම සියුම් නිසා ඉක්මනින් මේක කැඩෙන්න බිඳෙන්න පුළුවන්. ඉක්මන ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි
මෙවැනි ලෙඩ වෙන ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක් මොහොතක් හරි නිරෝගීකම හිතනවා නම් ඊටත් වඩා මෝඩකමක් අඥානකමක් නැහැ. ආතුර කායස්ස මේ සතෝ අනාතුරං චිත්තං භවිස්සති එවං සික්ඛිතබ්බං. මෙවැනි ලෙඩ වෙන කයක් ඇති ඔබ සිහිනුවණින් සිත නිරෝගී කරගන්නවා නම් අන් සිතේ නිරෝගී භාවය චිත්ත නිරෝගී භාවය තමයි බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. එහෙමනම් අපට පැහැදිලි වෙනවා යම් වෙලාවකදී මේ රූපකය ගිලන් වෙලා ඒකට බෙහෙත් හේත් කරලා සුවපත් කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඒක අස්ථිරයි. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ක්ලේශ රෝගය, ක්ලේශ ව්‍යාධිය සංසිඳවා ගන්නට, ඒ ක්ලේශ ව්‍යාධිය සංසිඳවාගෙන චිත්ත නිරෝගී භාවය හදා ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ කියන ඥානය ප්‍රඥාව අපට අවශ්‍යයි. එහෙමනම් මේ ප්‍රඥාවේ කෘත්‍යය තමයි ඒ ක්ලේශ රෝගයන් සංසිඳුවීමේ කෘත්‍යය. ඒ බව පැහැදිලි කරා නාගසේන මහරහතන් වහන්සේ. එහෙමනම් අර බෙහෙත් වර්ග 5ක් විකලා ලෙඩක් සුව කරගත්තා වගේ ඉන්ද්‍රිය ධර්ම 5 ඇසුරු කරගත්ත ඒ ප්‍රඥා නිශ්චිත කුසලය නිසා මේ ක්ලේශයන්ගෙන් හිත නිරෝගී කරගන්නට පුළුවන්කම ලැබෙනවා. තවත් උපමාවක් වදාරනවා. මහරජ යම්කිසි යෝධයෙක් සංග්‍රාමයකට යනවා. හැබැයි ඊතල 5ක් අරගෙන සතුරු සේනාව ජයගන්න යුද්ධයකට බසින ඒ සංග්‍රාමයට යන යෝධයා ඒ සර 5 භාවිතා කරලා කොහොම හරි මේ සතුරු සේනාව ජය ගන්නවා. මහරජ එසේ ජයගත්තට පස්සේ ඒ ඊතල 5න් ඒ කෙරෙන්න ඕන සියලුම කෘත්‍යයන් එතනදී සිද්ධ වුණා. සංග්‍රාමේ ජයගත්තා. හැබැයි නැවත ඒ යෝධයාට ඒ සංග්‍රාමයේ ඊතල අවශ්‍යයිද කියලා සිතක් පහළ වෙනවද? නෑ ස්වාමීනි. මොකද ඊතල වලින් කළ යුතු කෘත්‍ය එතනදී සිද්ධ කළා. නැවත ඊතල වලින් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. මහරජ ඒ වගේම තමයි මේ සර 5 යම් විදිහකට උපකාර වුණා වගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම 5 පංච ඉන්ද්‍රිය ධර්මයන් යෝගාවචරයට පිහිට වෙනවා. එන සංග්‍රාමගත යෝධයාට ඊතල 5 උපකාර වෙලා සතුරු සේනාව පරාජය කළා වගේ භාවනා යෝගී යෝගාවචර ජීවිතයට පිළිපන්ව ක්ලේශ සංග්‍රාමයට පිළිපන් මේ යෝගාවචරයාට සියලුම කෙලෙස් සතුරන් නසාලන්නට මේ ඉන්ද්‍රිය ධර්ම 5 පුදුමාකාර පිහිටක් වන්නේ. එනම ක්ලේශ සතුරු කියන්නේ කවුද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දවසකදී දේශනා කරනවා දානංච යුද්ධංච සමානමාහු. මහණෙනි මේ දන් දීම කියලා කියන්නේ යුද්ධයක් හා සමාන ක්‍රියාවක්. එතකොට මේ දන් දීම යුද්ධයක් හා සමාන ක්‍රියාවක් කියලා කියන්නේ ඇයි? අර මුලින්මත් මතක් කරා මේ දානයක් දෙනකොට සතුරු සේනාව සතුරු බලවේග අප්‍රමාණයි. මේ සතුරු බලවේග ජය ගන්නට නම් අපි ළඟ ආයුධ සන්නද්ධ සෙබලෙක් යුද්ධයකට සැරසෙන්නා වගේ මේ ඉන්ද්‍රිය ධර්ම 5න් බලවත් වූ කෙනා තමයි මේට පිහිට වෙන්නේ. එතකොට ඒ උපදින ක්ලේශ සංග්‍රාමේ ජය ගන්න. දැන් බලන්න අපි පින්කමක් කරන්න යන වෙලාවකදී යම් යම් කලකිරීම් ඇති වෙනවා නම් අපේ ශ්‍රද්ධාව පළුදු වෙනවා. එන ශ්‍රද්ධාව නැමැති බීජය සම්බුද්ධ ශාසනය නැමැති මහා පින්කෙත තුළ වපුරා ගන්නට නම් අපට දෙබෙන්න ඕනේ පුදුමාකාර ශක්තියක්. ඒ ශක්තිය හැදෙන එකකින් නෙමෙයි. ඒ ශක්තිය හැදෙන මේ ඉන්ද්‍රිය ධර්ම 5ම එකට එකතු වෙලා වැඩ කරද්දී. එහෙනම් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා අපේ ළඟ තියෙන වීරිය නිසා, සතිය නිසා, සමාධිය නිසා, ප්‍රඥාව නිසා. එහෙමනම් මේ ශ්‍රද්ධා බීජය සම්බුද්ධ ශාසනයට තුල රෝපණය කරද්දී ඒ රෝපණය කරන්න යම් උත්සාහයක් ඕනේ, යම් සිහියක් ඕනේ, ඒ වගේ සමාධියක් ඕනේ, ප්‍රඥාවක් ඕනේ. යම් යම් අවස්ථාවලදී අපි දුබල වෙනවා නම් අර දුබල වූ සිතකින් බීජය රෝපණය කරන්න ගියොත් ඒ බීජය දුබල නිසා මොකද වෙන්නේ? ලැබෙන අස්වැන්න ප්‍රයෝජනවත් නැහැ. ඒ වගේ තමයි අපි ඒ බීජය වපුරන්න නම් හොඳ උත්සාහයක් එක්ක යෙදුණු අඛණ්ඩ සිහිය,
චිත්ත ඒකාග්‍රතාවයේ නුවණ අවශ්‍යයි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ එකට යෙදිලා එකට බලවත් කරගෙන ඒ කුසලය කරනකොට දානමය පින්කම කරනකොට ඒකාන්තේ මහත්ඵලයි මහත් ආනිසංසයි. අන්න ඒ වගේ තමයි පින්වතුනි අපි හැම වෙලේම ඒ යුද්ධයක් කරලා ඒ යුද්ධෙන් ජය ලබන්න වගේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ මෙහෙवला කෙලස් යටපත් කරගෙන කුසලයක් කරගත්තාම ඒ කුසලය තුලින් ඇති කරගන්න කර්ම ශක්තිය තව කෙනුන් නසන්න බෑ. තව කෙනුන් විනාශ කරන්න බෑ. දැන් බලන්න උදාහරණයක් අපි ගත්තොත් ඔය සවැත් නුවර එක ධනවත් පුද්ගලයෙක් දානයක් පූජා කරන බුද්ධ අපලෝක මහා සංඝරත්නයට. ඒ වෙලාවේදීම රජමාලිගාවෙන් පණිවිඩයක් එනවා මේ රජමාලිගාවට කැඳවනවා කියලා. ඒ වෙලාවේ ඒ පැමිණෙන රාජපුරුෂයාට කියන පණිවිඩකාරයාට කියනවා පොඩ්ඩක් ඉන්න දැන් මම මේ නිදහාන්ගත කරන වෙලාව. මේ නිදහාන්ගත කරලා ඉවර වෙලා මම පැමිණෙන්න. බලන්න මොන තරම් ඥානවන්ත වචනයක්ද කියලා. ඒ කියන්නේ මේ පින්කමක් කරන වෙලාව. මේ පින්කම වෙලුවේ මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දානයක් පූජා කරන වෙලාව ඒ දානේ පූජා කරනකොට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම පහම සම කරගෙන බලවත් කරගෙන හොඳට පින්කම කරන. පින්කම කරාට පස්සේ මං එන්න. මොකද පින්කමෙන් පස්සේ අපිට එකතු වෙන්නේ මොකද්ද? කර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය. අනුගාමික පුණ්‍ය නිධානයක්. Tamanට භවයක් පහසා පිහිටවන කුසලයක්. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්ම පහ මෙහෙवला අපි සියලු කෙලෙස් යටපත් කරගත්තා. යටපත් කරගෙන ඉවර වෙලා ඒ ක්ලේශයන් අපි ජයගත්තා. ඉන්ද්‍රිය ධර්ම පහ අන්න ඒ වගේම ක්ලේශය අපි නස්න කර නැති කරා. නැවත මේ කෙලෙස් නූපදින මට්ටමට හිත දියුණු කරගත්තා. මහරජ ඒ වගේ තමයි මේ ප්‍රඥාව සුවකීය කෘත්‍යෙම යෙදිලා නිරුද්ධ වෙලා ගියත් ඒ ප්‍රඥාවෙන් කළ අවබෝධය කිසිම දවසක නැසෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. එහෙමනම් අපි හැම වෙලෙම නුවණින් යුක්තව යමක් කරා නම්, අවබෝධයෙන් යමක් කරා නම් ඒ වෙලාවේ නුවණ ඇති වෙලා විඳිලා ගියාට ඇතිවෙච්ච අවබෝධය විනාශ වෙන්නේ නැහැ. එහෙනම් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න විදර්ශනා ඥාන ශක්තිය, විදර්ශනා කුසල බලය ඒකාන්තයෙන් අපට මෙලව ජීවිත වාසනාවන්ත වීමටත් සාංශාරික ගමන සුවපත් කර ගැනීමටත් ඉක්මන් භවයකදී සිර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය දක්වා පිහිටවන පුදුමාකාර ශක්තියක් වෙනවා මේ ප්‍රඥාවේ කෘත්‍යය. ඒ නිසා අපි හැම වෙලාවකදීම නාගසේන මහරහතන් වහන්සේ ලබා දුන්න උපමේයත් රජතුමා ලබා ආසන මේ උපමා සියල්ලක් නැත්නම් උපමේය සියල්ලක් එකතු කරමින් මේ විස්තර කර දෙන මිලින්ද ප්‍රශ්නය තුලින් ඇති කරගන්න කුසලලාභේ පුණ්‍යලාභේ අපටත් නූපන්නා වූ ප්‍රඥාව උපදවා ගැනීමටත් ඉපදී තියෙන මේ ප්‍රඥාව තව තව බලවත් කර ගැනීමටත් සාංශාරික ගමන ගෙවන් කරගෙන පැතුූ බෝධි වලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ පරම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍යලාභය ශ්‍රාවක ඔබටත් දේශක අපටත් සමස්ත ලෝකයාටත් එකසේ හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.